තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පින්වත්නි අද දවසේ අපි මේ සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනාවට අයිති සියලුම කමඨහන් මේ වෙනකොට මතක් කරලා තිබෙනවා විස්තර කරලා තිබෙනවා. නමුත් අද දවසේදී කායානුපස්සනාවට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙන තවත් ධර්ම කාරණා ටිකක් අතිරේක වශයෙන් පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සතර සතිපට්ඨානය ගත්තහම කායානුපස්සනාවේ විශේෂයෙන්ම කතා කරන්නේ මේ රූපේ පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා කියන එක මුලදිම මම මතක් කරන්නට යෙදුණා. වේදනානුපස්සනාවේදී වේදනා ස්කන්ධයත් චිත්තානුපස්සනාවේදී විඥාන ස්කන්ධයත් ධම්මානුපස්සනාවේදී සංඥා සංකාර දෙකත් පිළිබඳව යථා වූ පරිද්දෙන් අවබෝධ කර ගැනීම පිණිසයි මේ කමඨහන් ටික වර්ගීකරණය වෙලා තිබෙන්නේ. එහෙම නැතිනම් අනුපස්සනා හතරකට බෙදලා තිබෙන්නේ. ඉතින් මේ කායානුපස්සනාවට සම්බන්ධයෙන් මේ ක්‍රියාවලිය තුළ තවදුරටත් සිද්ධ වෙන්නේ මොකක්ද? එයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරලා දීම පිණිසයි මේ අතිරේක දහම් කරුණු ටික ඔබට මතක් කරන්නේ. එතනදී විශේෂයෙන්ම මතක් කරන්නට උනේ මේ සතර ගණයන් විනාශ කළ දාන්නට. එහෙම නැතිනම් ඒ සතර ගණයන් නිසා උපදින වැරදි වැටහීම, වැරදි අවබෝධයකට යන්නට තිබෙන පරිසරය ඉවත් කරලා දාන එක තමයි මේ සතර සතිපට්ඨානී හරහා සිද්ධ වෙන්නේ කියන එක තවත් පරයයකින් පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. සතර ගණයන් කියලා කිව්වහම ගණ හතරක් පිළිබඳව මේ කතා කරන්නේ. සමූහ ගණය, ඒ වගේම සන්තති ගණය, ඒ වගේම කෘත්‍ය ගණය සහ ආරම්මන ගණය කියලා ධර්මතා හතරක් තිබෙනවා. මේ හතර නිසා අපිට උපදින දිට්ඨිය, එහෙම නැතිනම් වැරදි විදිහට දකින දැක්මක් අපේ ජීවිතයේ තිබෙනවා. අපි සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ කමඨහන් ටික පැහැදිලි කරනකොට විශේෂයෙන්ම මතක් කළා මේ කමඨහනක් ගානේ දිට්ඨිය දුරු කර ගැනීම පිණිස වඩන්න කියලා. එහෙමනම් දැන් ඒ දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ආකාරයේ කාරණා ටික කොයි වගේද කියලා මතක් කර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි එක්තරා වැඩසටහනකදී මතක් කළා මේ සතිපට්ඨානයේ දේශනා තුළම ඒ 20 ආකාරයක සක්කාය දිට්ඨිය, එහෙම නැත්නම් මේ දිට්ඨිය පවතින විදිහ කොහොමද කියලා. කාරණා 20කින් අපි විස්තර කරලා පැහැදිලි කරන්නට යෙදුණා. ඒ රූපේ පිළිබඳව වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ ස්කන්ධයන් පහ මුල් කරගෙන හතර ආකාරයකින් උපදින වැරදි විදිහේ දිට්ඨිය පිළිබඳව පැහැදිලි කළා. ඉතින් අද ඊට තවත් කරුණු ටිකක් එකතු කරලා දෙන්නයි මේ ඝන හතර පිළිබඳව මතක් කරන්නේ. මෙතනදී සමූහ ගණය ගත්තහම සමූහ ගණය කියලා කියන්නේ රාශියක් ඒකත්වයෙන් ගන්නවා. ඒ කියන්නේ ගොඩක් එකට එකතු වෙලා තියෙන රාශියක් ඒකත්වයෙන් ගත්තහම අපි ඒ තුල තියෙන යථාර්ථය අපිට එහෙම නැතිනම් ඇත්ත වැටහෙන්නේ නැහැ. අපි ඒ තුල රැවටීමකට ලක් වෙනවා. මෙතනදී
මේ රාශියක් ඒකත්වයෙන් ගන්නවා කියන කාරණාව ඔබට මේ කායानुපස්සනාවේදී පැහැදිලි වෙන්න උන නිසා මම මතක් කරන්නම්. අපි දත්තින් සාකාර එහෙම නැත්නම් කුණප කොටස් 32 පිළිබඳව කරන ලද භාවනාවේදී අපි මේ ශරීරය කැලි 32කට වෙන් කරනවා. කුණප කොටස් 32කට වෙන් කරලා කැලලක් ගානේ මේ වෙන් කරලා බලන්නේ මේ එකම කොටසක්වත් සත්පුද්ගල ආත්ම භාවයකින් යුක්ත වූ රූප කොටසක් තියනවද කියලා වෙන් කරලා බලන්නට ඕන නිසායි. ඒ අවබෝධය ලබන්නටයි. එහෙම බලන්න මෙන්න මේ සමූහ අර්ථයකින් එහෙම නැතිනම් රාශියක් ඒකත්වයකින් ගත්තාම අපිට ආව වැරදි දැකීම. එහෙම නැතිනම් ඒ නිසා උපදින දිට්ඨියක් තිබෙනවා නම් මෙන්න මේ දිට්ඨිය දුරු කර ගැනීම පිණිස. එතනදී මේ රාශියක් විදිහට එහෙම නැතිනම් සමූහයක් විදිහට එකට කැටි කරලා ගත්ත මේ කුණප කොටම තමයි අපිට එක රාශියක් එක ගොඩසක් එහෙම නැතිනම් එකට ගොනු කරපු සමූහයක් විදිහට ගත්තාම තමයි මේ ඉන්නේ මම එහෙම නැතිනම් මේ අහවල් කෙනා කියලා මේ රූප කොටස් ටිකේ ඔක්කොම එකට එකතු වුණාම අපිට පුද්ගල භාවයේ තුල පතිත කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපි මේ එකක් ගානේ වෙන් වශයෙන් ගලවලා බැලුවහම අපිට අන්න අර රාශි සමූහ ගණේ නිසා එහෙම නැත්නම් රාශියක් ඒකත්වයෙන් ගත්ත මේ ගැනීම නිසා යම් විදිහක දිට්ඨියක් ඉපදලා තිබෙනවා. මේ දිට්ඨිය දුරු කර ගැනීම පිණිස මේ රාශිය එහෙම නැත්නම් මේ සමූහයක් එකට ගත්ත ගතිය ලෙහෙලා පෙන්වන්නට ඕන. මේ සමූහයේ එකට එකතු වෙලා එහෙම නැත්නම් මේ රාශිය ඒකත්වයෙන් ගත්තාම තියෙන දෝෂය තමයි එතන සත්පුද්ගල හැඟීම පිහිටන්න පුළුවන් පරිසරය ඒ තුල නිර්මාණය වෙන නිසා. කෙලෙසයකින් මේ සත්පුද්ගල හැඟීම තණ්හාව නිසා මේ සත්පුද්ගල හැඟීම උපදවාගෙන ඒ උපදවාගත්තා වූ සත්පුද්ගල ආත්ම හැඟීම රූපයට පතිත කරන්නට පුළුවන්කම ලැබුණේ මෙන්න මේ රාශියක් ඒකත්වයෙන් ගත්ත නිසා. ඒකයි අපි කෙස් ගහ කියන්නේ සත්වයක් පුද්ගලයෙක්ද, ලොම් ටික කියන්නේ සත්වයක් පුද්ගලයෙක්ද, නිය ටික, දත් ටික ආදී මේ කුණප කොටස් 32ම යම් ආකාරයකින් සත්පුද්ගල හැඟීමකින් අපි ඇසුරු කළා නම් ඒක ගෙවෙන විදිහට බලන්න ඕනේ කියලා මතක් කළේ ඒ නිසායි අපි. කමඨහණේදී අපි මේ විදිහට මතක් කළා. ඊළඟට ධාතු මනසිකාරය ගත්තහම පඨවි ධාතුවට, ආපෝ ධාතුවට සහ තේජෝ වායෝ කියන ධාතු වලට මේ කොටස් ටික වෙන් කර බලනවා. ඒ බලනකොට මේ විදිහට සියලුම කොටස් ටික එකට ඒකත්වයකින් එහෙම නැත්නම් රාශියම එකට එකතු කරලා ගත්තාම අපිට සත්පුද්ගල හැඟීම මේ තුළ ඉපදුනේ මේ සමූහ ගණය පිළිබඳව අපිට අවබෝධයක් නොපිහිටන නිසායි. එහෙමනම් මේ යම් කරුණු ටිකක් එකට එකතු කරලා සමූහයක් විදිහට ගත්තාම අපිට ඒන් ලැබෙන අර්ථයේ උත්තරය අර මූලක එහෙම නැතිනම් මුල් පිහිටීමට වඩා වෙනස් උත්තරයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තව මේක මතක් කළොත් අපි හිතමු ගල් ටිකක්, වැලි ටිකක්, සිමෙන්ති ටිකක්, වතුර ටිකක් අරගෙන මේ ටිකෙන් බදාම ටික හදලා ගල් ටික තියලා පිළිවෙලට මේ බදාම වලින් මේ ගල් ටික ශක්තිමත් වෙන විදිහට බැම්මක් බැන්දොත් එහෙම නැත්නම් බැඳුමක් දැම්මොත් මේ ගල් ටික බැඳලා හදාගත්තාම අපි මේකට බිත්තිය කියන පොදු නාමය දානවා. ඒ වගේ බිත්ති කීපයක් එකට එකතු කරගත්තාම බිත්ති 4ක් එකතු කළාම අපි මේකට කාමරයක් කියලා කියනවා. දැන් බලන්න අර සමූහයක් එකට එකතු වුනහම මේකේ තියෙන ස්වභාවය වෙනස් අර්ථයකට ඇවිල්ලා තියෙනවා. වෙනස් උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, සම්මස්නහර, ඇට මිදුළු ආදී මේ කුණප කොටස් 32 වෙන් වශයෙන් බලන තාක් කල් අපිට සත්පුද්ගල වශයෙන් මේ රූපවල හම්බ නොවේවි. හැබැයි මේ ටික ආයෙ එකට එකතු වුනහම, එකට රාශියක් වුනහම, ඒකත්වයෙන් ගත්තාම අපිට ආයතර සත්පුද්ගල හැඟීම මේ තුල ඇති වෙන්නට හේතු සාධක තාම ලෙහිලා නැහැ අපේ හිතවල. ඒකට හේතුවක් විදිහට ඔබට ඉදිරිපත් කරන්න කැමති මේ සමූහ ගණය පිළිබඳව අපි මනවින් තේරුම් ගන්නට ඕනේ. යම් දේවල් ටිකක් එකට එකතු වෙලා රාශි වෙලා එකට එකතු වෙලා ඒකත්වයකින් තිබුණත් ඒ තුල අන්තර්ගතයේ ඒ විදිහමයි. අනාත්මී වූ රූප කොටස් ටිකකින්මයි
මේ කය සම්පූර්ණයෙන් හැදෙන්නේ. හැබැයි අනාත්මී වූ රූප කොටස් ටික එකතු වෙලා කය සම්පූර්ණයෙන් හැදුනහම ඒ තුල කෙලෙසේ පතිත කළාම අපිට ඒ කය පුද්ගලයෙක් වෙලා සත්වයක් වෙලා පේනවා. එහෙමනම් අපිට මේ කෙලෙසේට මේ භූමිය තුල පතිත වෙන්න බැරි වෙන විදිහට මේ ඒකත්වයකින් ගත්ත රාශිය එකක් එකක් ගානේ වෙන් කරලා ගලවලා බලපුවහම අපිට නුවණක් පිහිටනවා මේ වගේ කොටස් ටිකක් එකතු වෙලා තමයි මේ විදිහේ රූප සටහනක් හැඩ සටහනක් හැදිලා තියෙන්නේ කියන නුවණකටපත් වෙනවා. ඒකයි අත්ති කායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි මෙතන කය පමණක් ඇත්තේ කියන නුවණ පිහිටනකම් මේ කමඨහන් වලට භාවනා කරන්න කියලා පැහැදිලි කරා. ඉතින් මේ සමූහ ගණය පිළිබඳවයි මම මේ මතක් කරන්නට යෙදුනේ. ඉතින් ඒ වගේම තියෙනවා සන්තති ගණය. සන්තති ගණය කියලා කියන්නේ සන්තතියක් යම් පැවැත්මක්. එහෙම නැත්නම් පරම්පරා වශයෙන් පවතින පැවැත්මක්. අතීතයේ වර්තමාන අනාගත කියලා මේ කාල තුනම එකට සම්බන්ධ කරගෙන මේ කාල තුනේම එක දිගට පවතින පැවැත්මක් පිළිබඳව අපි දකිනවා නම් අන්නේ සන්තති ගණය තුල දැකපු දැක්මක් තියෙනවා. ඒ නිසායි අපි පුංචි කාලේ තිබිච්ච රූපෙම දැන් වර්තමාන තියෙන රූපෙත් අනාගතයට පහළ වෙන එහෙම නැත්නම් අපි වයසට යනකොට මේ රූපෙට වෙන ස්වභාවයත් මේ ඔක්කොම එකට කැටි කරලා අරගෙන එහෙම නැත්නම් මේ ඔක්කොම එක දිගට පවතින පැවැත්ම විදිහට අරගෙන ඒත් අතීතෙත් මම හිටියේ වර්තමානෙත් මම ඉන්නේ අනාගතෙත් මම ඉන්නේ කියලා මේ වෙනස් වීම සියල්ල එකට ඇඳලා එකට යා කරලා සන්තතියක් විදිහට අරගෙන අපි සත්පුද්ගල භාවය මේ රූපෙ තුල දකිනවා. මේක මේ රූපෙට වේදනාවට සංඥාවට සංකාරයට විඥානට කියන මේ ස්කන්ධ පංචකයටමයි තියෙන්නේ. නමුත් මේක මම විශේෂණය කරලා අද කතා කරනවා කායानुපස්සනාව පිළිබඳව කතා කරපු නිසා. වේදනානුපස්සනාවටත් චිත්තානුපස්සනාවටත් ධම්මානුපස්සනාවටත් කියන මේ අනුපස්සනා හතරටම මේ කියන සිද්ධිය ගණයන් පිළිබඳ වූ අර්ථය ඒ හැම කාරණාවකටම වළංගු වෙනවා. ඉතින් සන්තති ගණය ගැන නැවත මතක් කළොත් අපි යම් පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්ම එක දිගට පවතින පැවැත්මක් විදිහට එහෙම නැතිනම් එක දිගට පවතින සිද්ධියක් හැටියට අරගෙන ඒක නිත්‍ය වශයෙන් අරගෙන අපි කටයුතු කරනවා. එහෙමනම් මේ රූපේ නිත්‍ය සංඥාවක් අපිට උපදිනවා නම් සත්පුද්ගල ආත්ම වශයෙන් මේ රූපේ තුල අතීත වර්තමාන අනාගත වශයෙන් ගැට ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා නම් මේ රූපේ මුල් කරගෙන ඒ වෙනස් වීම ටික අපිට හඳුනා ගන්න බෑ. ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන දවස් වෙනකම්ම තියෙන එකම රූපයක් හැටියට එහෙම නැත්නම් රූපයක එකම සිද්ධියක් හැටියට අපිට මේ සන්තතියක් පැවැත්මක් පිළිබඳව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට අපි දන්නේ නැහැ මේ සන්තති ධර්මතාවයක් සන්තති ලක්ෂණයක් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් සන්තතිය සන්තති ලක්ෂණයක් හැටියට හඳුනාගන්නේ නැතුව ඒක ආත්මී පැවැත්මක් විදිහට නොවෙනස්ව පවතින ආත්මී හැඟීමකින් යුක්තව කටයුතු කරන පැවැත්මක් විදිහට අපි මේ තුල කටයුතු කරනවා. ඒ නිසා තමයි අපිට නවසීවතකයේදී මේ කයට සිද්ධ වෙච්ච සිද්ධිය මොකක්ද කියලා. අර ඉදිමුණ නිල්ලුණ සරව ගලන ආදී මේ විදිහට මේ ශරීරයට වෙච්ච සිද්ධිය මොකක්ද කියලා අන්න මල සිරුරක් දැකලා ඒ මලල සිරුරට වෙන සිදුවීම් මාලාව ඒ එකක්වත් අපි පුද්ගලයෙකුගේ පැවැත්මක් විදිහට අපිට ගන්න බැරි වෙන විදිහට හොඳට නුවණින් මේ පිළිබඳව විමසලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට බලපුවහම ඒ પરම්පරාවක් වශයෙන් පැවතගෙන ගියපු සිද්ධියක් නෙමෙයි මේ තියෙන්නේ. රූප ධර්මයන්ගේ සහ නාම ධර්මයන්ගේ දෙකේම මේ විදිහට බලපුවහම තමයි අපිට සන්තති ලක්ෂණය කැඩිලා බිඳලා විනාශ වෙලා යන්නේ. සන්තති ගණය අපිට දුරු කරන්න විනාශ කරන්න පුළුවන්කම ලැබෙයි. ඊළඟට කෘත්‍ය ගණය. මෙතනදී කෘත්‍ය ගණය විශේෂයෙන්ම පෙන්වන්නට ඕනේ යම් ක්‍රියාත්මක වීම වෙන්වෙන්ව පවතින ක්‍රියාකාරකම් ගණනාවක් එක්ව ගැනීම තමයි කෘත්‍ය ගණය කියලා කියන්නේ. වෙන වෙනම ක්‍රියා කරන ක්‍රියාකාරකම් ගණනාවක් ඒකත්වයෙන් අරගන්නවා. එහෙම නැතිනම් එකට එක් කරලා ගන්නවා. ඒ විදිහට ගත්තහම මේ කෘත්‍යයන් නිසා අපිට සත්පුද්ගල ආත්මීය හැඟීම මේ රූපේ තුලට බැස ගන්නට පුළුවන්කම ඉතුරු කරලා තියෙනවා. නමුත් මේක වෙන් කරලා මේ ක්‍රියාකාරකම් වෙන වෙනම දකින්න පුරුදු වෙනකොට
අපිට අන්නර කිව්ව කෘත්‍ය ගණය ලියා ගන්න පුළුවන්කම තිබෙනවා. එතනදී අපි සති සම්පජාන්‍ය එහෙම නැත්නම් සම්පජානකාරී භාවයේ පිළිබඳව එහෙම නැත්නම් ඉරියාපත භාවනාව පිළිබඳව ගත්තාම මේ භාවනා දෙකේදීම අපිට පැහැදිලිව පෙන්වනවා මේ ක්‍රියාකාරකම් පිළිබඳව. සතර ඉරියව්ව පිළිබඳව පෙන්වන තැනේදී ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති යනකොට යන බව දැනුම් සහිත බවකින් යන්න කියලා පෙන්වනවා. මේ විදිහට සතර ඉරියව්වේ පැවැත්ම. එතකොට මේ ක්‍රියාකාරකම් ටිකක් තියෙන වෙන් වශයෙන් කරන ක්‍රියාත්මක වීම ටිකක් තියෙන්නේ. මේ ක්‍රියාකාරකම් ටික ක්‍රියාකාරකම් හැටියට වෙන්ව හඳුනා ගැනීම පිණිස හොඳට සති නිමිත්ත සිහිය පිහිටවලා මේ ක්‍රියාකාරකම් වලට හිත යොමු කරගෙන නුවණින් යුක්තව ඒ ක්‍රියාකාරකම් පිළිබඳව විමසනකොට අපිට මුණ ගැහෙනවා මේ තියෙන්නේ වෙන් වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටිකක් ක්‍රියාත්මක වෙන ටිකක් මේ කයේ ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඊට පස්සේ තවදුරටත් මේ පිළිබඳව වැඩිදුර ගවේෂණයක් එහෙම නැතිනම් කුඩා කොටස් වලට වෙන් කරලා තවදුරටත් ගවේෂණය කිරීමට තමයි ওই සති සම්පජාන්නකාරී භාවයේ තියෙන්නේ. කායගත සතිය කියලා අපි නම් කරන්නේ. මෙන්න මේ සති සම්පජාන්නයෙන් යුක්තව කටයුතු කරනකොට අර පුංචි අවස්ථාවන් පවා මේකෙදී වෙන්ව ක්‍රියාකාරකම් හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට වෙනම ක්‍රියාකාරකම් ටිකක් හඳුනාගත්තාම මේ සියලුම ක්‍රියාකාරකම් ටික එකට කැටි කරලා එකම එක දෙයක් විදිහට ඒකත්වයෙන් ගන්නේ නැතුව වෙනම ක්‍රියාකාරකම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා මේ යථාර්ථය අපිට පැහැදිලි කරලා දෙනකොට මේ ක්‍රියාකාරකමක් පිළිබඳව එකින් එකට වෙන්වෙන්ව හඳුනාගත්තාම සත්ව පුද්ගල ආත්මයේ හැඟීමෙන් මේ කිසිදු ක්‍රියාවකට පතිත කරවල නිත්‍ය සංඥාවකින් ආත්මී සංඥාවකින් ගන්න පුළුවන් හැකියාවක් මේ ක්‍රියාකාරකම් තුළ පවතින්නේ නැහැ කියන එක අපේ නුවණකට ඔප්පු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකමක් ගානේ අපි හොඳට මේ ක්‍රියාවන් වෙන් වශයෙන් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් මේක හොඳට නුවණින්මයි විමසන්නට ඕනේ නුවණින්මයි හඳුනා ගන්නට ඕනේ. අද මේකට උදාහරණයක් විදිහට කිව්වොත් අපි මේ ඇවිදිනවා කියන කාරණේ එහෙම නැතිනම් සක්මන කියන කාරණේ ගත්තාම මේ දකුණු කකුල සහ වම් කකුල කියන මේ කකුල් දෙකේ ක්‍රියාකාරකම් වලට වෙනම ක්‍රියාත්මක වීම දෙකක් තියෙනවා. මේ දෙක මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම තමයි අපි හඳුන්වන්නේ මම යනවා මම ඇවිදිනවා කියන කාරණේ. නමුත් එතනේ ක්‍රියාකාරකම් හැටියට හඳුනාගත්තොත් ඒ ක්‍රියාකාරකම් වෙන් කරලා ඒ ක්‍රියාකාරකම වෙනම හඳුනාගත්තොත් මම යනවා කියන තැනකට වඩා මේ කයේ ක්‍රියාත්මක වීමක් නේද වෙලා තියෙන්නේ. මේ කකුල ක්‍රියාත්මක වෙලා නේද තියෙන්නේ. මේ කකුල් දෙකේ ක්‍රියාකාරකම් දෙකක් නේද මේ වෙලා තියෙන්නේ. මේ රූපේ ක්‍රියාත්මක වෙච්ච රූපේ තුල පවතින ක්‍රියාකාරකම් ටිකක් නේද තියෙන්නේ කියලා හොඳට නුවණක් පිහිටුවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපි සමහර වෙලාවට කතා කරනකොට, නිහඬව ඉන්නකොට, වටපිටාව බලනකොට, hina වෙනකොට, ඒ වගේ ආදී මේ කයේ තවදුරටත් තියෙන ක්‍රියාකාරකම් සුළු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. වැසිකිලි කැසිකිලි අනේ පවා බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියා කරනකොට පැහැදිලිව වෙන් කරලා තියෙනවා. කනකොට, බොනකොට, ඉන්නකොට යනකොට නැගිටිනකොට ආදී මේ විදිහට මේ කයේ යම්තා ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව වෙනම ක්‍රියාත්මක වීම ටිකක් කියන එක හොඳට නුවණින් දකින්නට ඕනේ. මේ කය තුල වෙන මේ ක්‍රියාකාරකම් වෙනම විග්‍රහ කරගත්තාම තමයි අපිට ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටිකක් හැටියට හම්බ වෙන්නේ. එහෙම නැතිනම් මම ගියා ආවා මම කෑව බිව්වා මම hina වුණා මම කතා කරා මම නිහඬව හිටියා ආදී වශයෙන් ඒ සියල්ල ඒකත්වයෙන් ගත්තාම නැතිනම් ඒ ටික ඔක්කොම එකට එකතු කරලා සමූහයක් එහෙම නැතිනම් ඒ කෘත්‍ය ටික ඔක්කොම එකට එකතු කරලා ගත්තාම ටික ඔක්කොම එකට ගැනීමම පුද්ගලයෙක් ඉන්නවා කියන දිට්ඨිය උපදවා ගැනීම පිණිස හොඳ පසුබිමක් පරිසරයක් හැදෙනවා මේක අනුවණින් දැක්කහම. ඒ නිසා මේ ක්‍රියාකාරකම් වෙන් කරලා වෙනම හොඳට නුවණින් හඳුනා ගන්නට ඕනේ. නුවණින් හොඳට මෙනෙහි කරලා බලන්නට ඕනේ. ඒ නිසා තමයි සිහියෙන් පිහිටලා
නුවණින් මෙනෙහි කරන්නට කියලා නුවණින් දැනගන්නට කියලා මේ කමඨහන් වලදී අපි මතක් කළේ. ඊළඟට තියෙනවා ආරම්මන ගණය. මෙතනදී ආරම්මන ගණය නාම ධර්මයන්ගේ පැත්තට තමයි වැඩිපුර නැඹුරු වෙන්නේ වර්තාවයක් තිබෙන්නේ. නමුත් මේ ආරම්මණය තුල වුණත් අපිට රූපේ අරමුණු කරන්න පුළුවන්. සිතට අරමුණු වෙන යම් ධර්මතාවයක් තියෙනවා නම් ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා නම් ඒ සියල්ලම එකට කැටි කරලා ඒකත්වයකින් ගන්නවා. ඒ ගණය කියලා කියන්නේ සමූහයක් එකට එකතු කරලා ගන්න එකට. එතකොට අරමුණු ගණනාවක් එකට එකතු කරලා ගත්තාම ඒ අරමුණු සියල්ලේම එකතුව අපිට අන්න එකට පිහිටන දෙයක් හැටියට දකින්නට වෙනවා. එහෙම හිතෙනවා. ඒ විදිහට හැඟීමක් උපදිනවා. මේක උදාහරණයකට කිව්වොත් අපි අද රූපයක් දිහා බලපුවම ඒ රූපේ තුල තියෙන එහෙම නැතිනම් මේ පුද්ගල සංඥාවක් උපදවා ගන්න පුළුවන් කය දිහා බලපුවම මේ කයේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ දේවල් වෙනම අරමුණු වෙන්නේ. මේ ටික එකට එකපාර අරමුණු කරන්න බෑ. හැබැයි මේ අරමුණු එකතු කරලා වෙනම ගත්ත මේ අරමුණු ටික ඔක්කොම එකට ගැටි කරලා ඒ සමස්ත අරමුණක් විදිහට සිහි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මිනිස්සෙක් කියලා ගත්තාම අපි උදාහරණයකට ගත්තොත් අම්මා කියලා තාත්තා කියලා එහෙම නැත්නම් නෝනා මහත්තයා එහෙම නැත්නම් දූ දරුවෝ කියලා අපි ගත්තොත් අරමුණක් විදිහට ඒ ගත්ත අරමුණ තුල ඒ ඇතුලේ තියෙනවා මේ තොරතුරු ටික. අම්මා කියලා ගත්තාම තාත්තා කියලා ගත්තාම මේ කෙස්ලොම් නියද සම්මස්නහර ටික අපිට පේන පිටින් පේන ටික අපිට ඒ හැඩසටහන් ටිකත් එක්කමයි මතක් වෙන්නේ. අම්මා කියලා අපි S2 පියාගෙන සිහි කළොත් අපිට ඒ අම්මා කියලා සිහි කරන රූපෙ තුල අපේ S5 අපිට එහෙම නැත්නම් S ඉදිරි පිටට ආපු ඒ කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික සම කියන මේ කාරණා පහෙන් හැඩයක් නිර්මාණය වෙලා තියෙන ඒ රූප හැඩයමයි අපිට මතක් වෙන්නේ. හැබැයි මේ හැඩයට අයිති මේ කොටස් ටික එකම සිතුවිල්ලකින් එකම අරමුණකින් සිහි කරන්නට පුළුවන් කමක් නැහැ. කෙස් ටික ගැන වෙනමත්, ලොම් ටික ගැන වෙනමත්, නිය ටික, දත් ටික සම වෙනම අරමුණු කරන්නට ඕන. ඒ හැඩය වෙනම අරමුණු කරන්නට ඕන. එහෙනම් අරමුණු රාශියක් එකට එකතු කරලා එකතු කරපු එකේ තියලා දකින්න අරමුණක් විදිහට තමයි මේ දර්ශනය එහෙම නැතිනම් මේ දැක්ම අපේ ජීවිතය තුළ ගොඩනගලා තියෙන්නේ. ඒකට ගත්තාම ආරම්මන ගණයත් මේ රූපේ මුල් කරගෙන යම් අරමුණු ටිකක් ගන්නවා නම් ඒ ගත්ත අරමුණු රාශියම එකට එකතු කරලා කැටි කරලා ගත්තාම අපිට යම් දෙයක් නිර්මාණය කරගන්න මනස තුළ නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. කෙලස් ටික මිශ්‍ර කරගත්තාම ආත්මී හැඟීමකින් මේ නිර්මාණය කරගත්තා වූ අරමුණු වලට පතිත වුණාම සත්ව පුද්ගල ආත්මී සංඥාව උපදිනවා. ඒ නිසා අපිට ආරම්මන ගණයත් කඩලා විදලා දාන්නට වෙනවා. අරමුණක් ගානේ මේ ඒ අරමුණ ඇති වෙලා නැති වෙලා යන බව හොඳට දකින්නට ඕන. ඒ අරමුණට අරමුණු වෙච්ච රූපය ස්වභාවය ඒ අරමුණත් එක්කම ඇති වෙලා අරමුණත් එක්කම නැති වෙලා යන මේ රූපෙත් යථාර්ථය අපේ අරමුණක් ගානේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දකින්නට ඕන. ඉතින් මේ විදිහට රූපය පිළිබඳව සමූහ ගණයේ වශයෙන්, සන්තති ගණයේ වශයෙන්, කෘත්‍ය ගණයේ වශයෙන්, ඒ වගේම ආරම්මන ගණයේ වශයෙන් යම් විදිහකට පැවතුනා නම් මේ ධර්මතා ටික පැවැත්මම තමයි අපිට රැවටෙන්නට සත්පුද්ගල ආත්ම වශයෙන් දිට්ඨියක් උපදින්නට ඒ රූපේ තුලට බැස ගන්නට පුළුවන් පරිසරය නිර්මාණය වෙන්නේ. එහෙමනම් අපි දක්ෂ වෙන්නට ඕනේ විදර්ශනා ඥාන දර්ශනයට යොමු වෙන පිරිසක් විදිහට මෙන්න මේ සතර ගණයන් කඩලා බිඳලා විනාශ කළා දාලා ඒ ගණයන් වලට යොමු වෙච්ච ඒ ධර්මතාවල යථා ස්වභාවය මනාව පැහැදිලිව දකින්න පුළුවන් වෙන විදිහට හොඳට නුවණ වර්ධනය කර ගැනීම සිද්ධ කරන්නට ඕන කරනවා. ඉතින් මම මේ මතක් කළේ ඔබට මේ කියන කාරණාව ඉදිරියේදී වැඩසටහනේ ඒ කියන්නේ අපි ඉදිරියේදී භාවනා කරනකොට ප්‍රායෝගිකව ඔබට මේ කියන කාරණාව බොහෝසේ උපකාර වෙයි කියන විශ්වාසය මත. ඉතින් මේ දේශනාවේ මේ කියන කරුණු ටික නැවත නැවත ඔබ ශ්‍රවණය කරලා මේ සඳහන් කරන්නේ මොන වගේ අර්ථයක්ද මොන වගේ කාරණයක්ද කියන එක පිළිබඳව හොඳට නැවත නුවණින් විමසන්නට කියලා ඒ වගේම භාවනා කරනකොට අපිට දැන් උදාහරණයකට ගත්තොත් කුණප කොටස් 32 පිළිබඳව දත්තිංසාකාරය පිළිබඳව අපි භාවනා කරනවා නම් ඒ භාවනා කරන වෙලාවේදී අපිට හොඳට නුවණක් තියාගන්න පුළුවන් මේ
සමූහ ගණයක්. එහෙම නැතිනම් මේ රූප ධර්මයන් සමූහයක් එකට එකතු වෙලා හැදිලා තියෙන කොටස් ටික තමයි අපි මේ වෙන් කරලා බලන්නේ. මේ කය හැදිලා තියෙන මේ විදිහේ කෙස් ටිකකින්, ලොම් ටිකකින්, නිය ටිකකින්, දත්, සම්මස්නහර, ඇට මිදුළු ආදී මේ කුණුප කොටස් ටිකකින් නේද මේ හැදිලා තියෙන්නේ. මේ කෑල්ලක් ගානේ එකතු වෙලා තමයි මේ සම්පූර්ණ ශරීරය කියන මේ නිර්මාණය. සමූහයක් එකට රාශි වෙලා තමයි මේ ශරීරය කියන නිර්මාණය සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ශරීරය කියන මේ කොටස නිර්මාණය වෙච්ච මේ සම්පූර්ණ සමූහයකගේ එක රාශී වීම කොටසක් ගානේ වෙනම වෙන් කරලා අපි බලනවා මේ එකක් ගානේ තියනවද සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියලා. නිත්‍ය සංඥාවක් උපදින්නට පුළුවන් ධර්මතාවයක් මේ තුල තියෙනවාද කියලා. මේ හැම එකක්ම අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මතාවයන්ගෙන් යුක්තයි නේද කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙනකම් මේ රූපයක් ගානේ ගලව බලන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. ඒ විදිහට නිරන්තරයෙන් අපි භාවනාවේදී කටයුතු කරනකොට අපිට ආපහු මේ ටික ඔක්කොම එකට එකතු වෙලා රාශියක් විදිහට සමූහයක් විදිහට හම්බ වෙනකොට අපිට දැන් නුවණක් තියෙනවා. මේ විදිහට සමූහයක් එකට ඒක රාශි වෙලා රාශියක් විදිහට එකට එකතු වෙලා ගොනු වෙලා තිබුණට තියෙන මෙන්න මෙහෙම කැලේ ටිකක් නේද කියලා හොඳට නුවණින් විමසන්න පුළුවන්කම තියෙනවා. භාවනා කරනකොට අපිට මේ නුවණ ආවත් ඊට පස්සේ ආපහු අපිට සිහිය සහ නුවණ නැති වෙලාවලදී ආපහු මේ රූපය සමූහය මේකට එකතු වෙලා දකින රූපය තුල ආපහු නැවත සත්‍යයක් පුද්ගලයක ආත්මයක් අපිට මුණ ගැහෙනවා. එහෙමනම් එතනදිත් අපිට නුවණක් පාවිච්චි කරන්නට පුරුදු පුහුණු කරගන්නට ඕනේ. එහෙම සත්ත්ව පුද්ගල වශයෙන් මෙතන හම්බ වුණාට ඒ හම්බ වෙන තැන හැබෑවටම පැවතිලා තියෙන්නේ මෙන්න මේ වගේ සමූහයක් එකට එකතු වෙලා. මොන වගේ සමූහයක්ද? කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර කියන මේ කුණුප කොටස් ටිකක් එකතු වෙලා නේද මේ ශරීරයේ හැදෙන්නේ. සිහි කරලා ඒ නුවණ පාත්තන්නට ඕනේ. දකින්නකොටම පුද්ගලයෙක් කියලා හිතේවි. මොකද තම ආශ්‍රව ටික ශක්තිමත් ආශ්‍රව ගෙවිලා නැති නිසා. ආශ්‍රව ටික ගෙවිලා නැති වුණාට අපිට නැවත ආය රැවටීමකට මේ සිද්ධියපත් කරන්න බැරි වෙන විදිහට දකින්නකොටම පුද්ගලයෙක් කියලා හිතුණට පුද්ගල භාවයෙන් නැවත ඒ රූපය තුල දකින්නේ නැතුව එහෙම හිතනකොටම ආපහු අපි ඒ රූපෙ පැත්තේ තියෙන යථාර්ථය මෙන්න මෙහෙම සමූහයක් රාශියක් එකට එකතු වෙලා තමයි මේ හැදිලා තියෙන්නේ මේ රූපේ හැඩය කියලා ඇත්ත පෙන්වලා දෙන්න පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේක භාවනා කරන වෙලාවේදී අපි ඉඳගෙන විවේකයෙන් භාවනා කරන වෙලාවේදී විතරක් නෙමෙයි. එදිනෙදා අපේ ජීවිතයේ වැඩ කටයුතු ටික කරනකොටත් මේ ටික කරන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම සන්තති ගණය. එක දිගටම පැවැත්මක් අපිට හම්බ වෙනවා නම් උදේ නැගිටපු මම රැය නිදා ගන්නට යනකම්ම එක දිගටම ඉන්න මම විදිහට නම් හම්බ වෙන්නේ. ඒ එක අවස්ථාවක් ගානේ සිද්ධියක් ඇති වෙලා නැති වෙලා යනවා. තවත් සිද්ධියක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ හැම සිද්ධියක්ම අතීතයට එකතු වෙනවා. වර්තමානයේ තුල ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන හැම මොහොතක්ම අතීතයකට එකතු වෙනවා. ඒ අතීත නිරුද්ධ වෙලා. ඒ වගේම කරන්න තියෙන වැඩ ටික මේවා කියලා අපි සිහි කරයි. ඒ සිහි කරන හැම වැඩ ටිකක්ම තාම ඉපදිලා නැහැ. වර්තමානයේ පවතිනවා. වර්තමාන සිද්ධ වෙන සිද්ධියක් මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නැති වෙන සිද්ධියක් බවට පත් වෙලා ඒක අතීතයට එකතු වෙච්ච සිද්ධියක් බවට පත් වෙනවා. අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ කියන මේ කාල තුනකට යා කරමින් අපේ හිතින් ඒ ටිකේ පැවැත්මක් හදා ගන්නවා. ඒ හදාගත්ත පැවැත්ම තමයි සන්තති ගණයෙන් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි එතන සන්තතියක් අපි දැක්කහම ඒ ක්‍රියාකාරකම් වල පැවැත්මක් අපි දකින්නේ. යනවා එනවා නැගිටිනවා කතා බහ කරනවා දුවනවා පනිනවා ආදී මේ යම් ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරකම් පිළිබඳව අපි වෙන් වශයෙන් දකිනවා නම් ඒක කෘත්‍ය තියෙන ක්‍රියාවලිය ඒ ටික ඔක්කොම එකට එකතු කරලා ගත්තොත් ඒ ටික අපි වෙන් කරගත්තේ නැතිනම් අපිට කෘත්‍ය ගණයේ තුල සත්පුද්ගලාත්මී හැඟීම උපදිනවා. ඉතින් ඒ නිසා ඒවත් වෙන් කරලා බලන්නට ඕන කරනවා. ඒ නිසා අපිට මින් ඉදිරියට කරන්නට වැඩ කටයුතු ටිකක් වැඩි වේවි භාවනාව පැත්තේ. මොකද දැන් අපි දන්නවා මෙන්න මේ විදිහේ සත්පුද්ගල ආත්මීය හැඟීමක් උපදිනකොටම ඒ ඉපදිච්ච එක අපි කරන කමටහනට අනුව වෙන් කරලා බලන්න. දැන් වෙනද අපි භාවනා කරනකොට ඒ කරන කටයුතු ටික ඒ කමටහන් ටික භාවනා කරන්න. එයින් ගන්න නුවණ පාවිච්චි කරන්න මේ කියන සතර ගණයන් පිළිබඳව කඩලා බිඳලා දාන්න. Tamanට භාවනා කරන වෙලාවෙදී
හොඳට ඒ කමඨහනට අනුව භාවනා කළේ නිමිති හොඳට පරිශීලනය කරලා හොඳට මේ අනාත්මී වූ රූපය අනාත්මී වූ රූපයක්මයි කියලා ඔප්පු වෙන විදිහට භාවනා කරන්න. හැබැයි ඊට පස්සේ භාවනාවෙන් කටයුතු වලින් මිදිලා සමහරලාට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ටික සිද්ධ කරනකොට අපි ළඟ තියාගන්න මෙන්න මේ සතර ගණයන් පිළිබඳ තොරතුරු ටික. යමක් අපිට දකින්නකොට යනවා පුද්ගලයෙක් යනවා නේද කියලා අපිට හිතෙනකොට ඒ පුද්ගලයෙක් යනවා කියන කාරණාව තුළ හොඳට විමසලා බලන්න මේ කයේ ක්‍රියාකාරකම් ටිකක් එකතුවක් නේද මම මේ පුද්ගලයෙක් යනවා කියලා දැකලා තියෙන්නේ. එහෙම නැතිනම් අපි පුද්ගලයෙක් ඉන්නවා කියලා දැක්කත් මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී කුණුප කොටස් 32 සමූහයක් එකට එකතු වෙලා නේද මේ පුද්ගලයෙක් කියලා දැක්කේ. එහෙම නැතිනම් අපිට හිතමුකෝ කලින් දවසේ දැකපු කෙනා අදත් දකින්නවා. මේ ඊයේ දැන් මේ ගිය සතිය දැක්කට පස්සේ මේ අද දකින්නේ කියලා අපිට මේ අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුන යා වෙලා යම් පැවැත්මක් අපිට දකින්නවනම් ඒ වෙලාවෙදිත් අපිට විමසන්න පුළුවන් නුවණින් අතීතයේ නිරුද්ධ වෙලා වර්තමාන මේ මොහොතේ හටගෙන නැති වෙන සිද්ධියක් අනාගතේ තාම ඉපදිලා නැහැ. එහෙමනම් මේ අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුන එකට එකතු කරමින් මේ යම් පැවැත්මක් අපි දකින්නවනම් යම් සම්බන්ධයක් අපි දකින්නවනම් ඒ සන්තති ගණයට රැවටීමකුයි අපි වෙලා තියෙන්නේ. යථාර්ථය තමයි ඒ සිද්ධියේ තැන ඉපදිලා නැති වෙලා යන නිරුද්ධ වෙලා යන සිදුවීම් ටිකක් තියෙනවා. ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙලා යනයි අපි එක දිගට පවතිනවා කියන සංඥාවෙන් නිත්‍ය වශයෙන් අරගෙන කටයුතු කරලා තියෙන්නේ. ඒ තමයි සන්තති ලක්ෂණය. සන්තතිය තුල අපි රැවටුණ බව. එහෙමනම් මේ විදිහට හොඳට මේ කරුණු ටික විමසමින් ඉදිරි කාලය තුල භාවනා කරන්න ප්‍රසන්න මහත්මයා මතක් කළ විදිහට අපේ කායානුපස්සනාවට අදාළ සීලම කමඨහන් ටික මේ වෙනකොට පැහැදිලි කරලා තිබෙනවා. ඔබට මේ ප්‍රායෝගිකව වඩනකොට එන යම් දහම් ගැටලු තිබෙනවා නම් අපි සති කීපයක කාලයක් අපි වෙන් කරමු. ඒ ඔබට එන දහම් ගැටලු ටික ප්‍රායෝගිකව වඩනකොට එන ඒ ගැටලු ටික සාකච්ඡා කරන්නට ඉදිරි වැඩසටහන් කීපයක් අපි මේ විදිහට සාකච්ඡා වටයන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ පහුගිය වැඩසටහනේදී ඒ අර නවසීවතකය ගැන මතක් කරනකොට එක්තරා මෑණියෝ කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් විමසුවා. අසුබයයි මේ නවසීවතකයයි දෙකම එකක්ද කියන එක. නමුත් මම මේ වෙලාවේදී අර කාල වේලාවේ මදිකම නිසාත් ඒ පිළිබඳව පැහැදිලි කරන්නම් කියලා ඊළඟ වැඩසටහනකදී වෙනම මේ පිළිබඳව කතා කරන්නම් කියලා ඉදිරිපත් කළා පණිවිඩ අදහසක් දුන්නා. ඉතින් මම හිතනවා අද දවසේ ඒක පිළිබඳව කෙටියෙන් මට හඳුන්වලා දෙන්න පුළුවන් ඒ කාරණේ. මොකද සමත කමඨහනක්. ඉතින් මේ සමත කමඨහනේ දස අසුබය එහෙම නැතිනම් අසුබ කාරණා 10ක්. ඒ කියන්නේ අසුබේ වඩන්න පුළුවන් කාරණා 10ක් පිළිබඳව තමයි මෙතනදී මතක් කරන්නේ. නවසීවතකයේ සහ මේ දස අසුබය අතර යම් සම්බන්ධකමක් තියෙනවා කියලා බැලූ බැලමටම පේනවා. නමුත් නවසීවතකයේ තියෙන ඒ කරුණු ටික අරගෙන ගොනු කරලා පෙන්වන්නේ විදර්ශනා ඥාන දර්ශනය උපදවා ගන්නට වැඩිපුර නැඹුරු කරපු බවක්. ඒ තුල මූලික වශයෙන් කරන සමතේ තියෙනවා. හැබැයි ඒකේ කෙලවර කරන්නේ විදර්ශනාවකට යොමු කරවලා. එතනදී අපි ගත්තොත් පළවෙනි සීවතකයේ තුල පෙන්වන කාරණාව ඉදිමුණ නිල්ුණ ඒ වගේම සැරව ගලන කියන මේ කාරණා තුනම එකට කැටි කරලා එකම භවනාවකදී පෙන්නනවා. ඒ කියන්නේ ඉදිමුණ නිල්ුණ සැරව ගලන කියලා මේ තුනම අරගෙන එකට කැටි කරලා එක කමටහනකට ඉදිරිපත් කරනවා. හැබැයි දස අසුබයට යනකොට මේ එක එකක් වෙන වෙනම පෙන්නනවා. උද්දුමාතය කියලා පෙන්වන්නේ ඉදිමුණ අවස්ථාව. ඊළඟට නිල්ුණ අවස්ථාව. විපුබ්බකය කියලා කියන්නේ සැරව වැగిරෙන අවස්ථාව. මේ කමටහන් තුනක්. හැබැයි මේ තුනම එකට එකතු කරලා අරගෙන තමයි කායානුපස්සනාවේ නව සීවතකයේ පළවෙනි සීවතකයේදී විස්තර කරන්නේ. පළවෙනි කාරණාවේදී. ඊළඟට ඒ විදිහට මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒකයි මම එහෙම මේ ඒකම නෙමෙයි මේ කියන්නේ කියන එකේ අදහස් කිරීමක් කළේ. මම අද දස අසුබේ පිළිබඳව ඔබට මතක් කරන්නම්. එතනදී උදුමාතය කියලා කියන්නේ ඉදිමෙච්ච, කියන්නේ මැරිලා දවස් කීපයක් එහෙම නැත්නම් දවසක් දෙකක් ගත වෙනකොට මේ ශරීරයේ අර හුලම් පිරෙව වගේ පිම්බිලා ඉදිමෙච්ච ස්වභාවයකටපත් වෙනවා. අන් ස්වභාවය මේ ශරීරය තුල අර කලින් තිබුණ ප්‍රියමනාප ස්වභාවය එහෙම නැතිනම් ලස්සන ස්වභාවය ඒ කෙරෙහි ඇඳ බැඳ ගන්නා වූ ස්වરૂපය
මේ කයෙන් අතුරුදහන් වෙලා දැක්කහම බය හිතෙන. එහෙම නැතිනම් දැක්කහම අප්‍රසන්න භාවයක් ඇති වෙන විදිහට. ඒ කෙරෙහි හැඟීමක් එහෙම නැතිනම් ඇලීම විදිහට මේ රූපේ තියෙන ස්වභාවය අපිට ඔන්න දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉදිමුණ ශරීරයක් දැක්කහම. මේ රාගාධික සිතුවිලි පහළ වෙන රාග චරිතයකට මේ ඉදිමුණ ස්වභාවයේ ශරීරයේ දැක්කහම රාගාධික බව යටපත් කරගන්නට මිසක් මෙතනදී මේ ශරීරය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා ඥාන දර්ශනයක් උපදවන විදිහ පෙන්වන්නේ නැහැ. එතනදී පෙන්වන්නේ නීවරණ ටික දුරු කරගෙන ධ්‍යාන උපදවා ගැනීම පැත්තට එහෙම නැතිනම් සමත කර්මස්ථානයක් ඇතිර පෙන්වන සිදුවීම. විනීල මේ ශරීරය ටික දවසක් යනකොට දවස් කීපයක් යනකොට වර්ණය වෙනස් වෙලා ඒ අර හොඳට සුදු පාටට එහෙම නැතිනම් යම් කළෙළු පාටකට යම් විදිහක ප්‍රිය ස්වභාවයේ උපදන විදිහේ ශරීර වර්ණයකින් පැවතුන මේ ශරීරය ටික මලමිනියක් බවට පත් වෙලා එහෙම නැතිනම් මරණයටපත් වෙලා දවස් දෙක තුනක් යනකොට ශරීරයේ නිල් පාටට හැරෙනවා. අර තියෙන ස්වરૂපේ විරූපී වෙලා යනවා. එතනදිත් මේ විරූපී ස්වરૂපය එහෙම නැතිනම් මේ ශරීරය දිහා හොඳට බලලා ඒ පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරලා නීවරණ ටික යටපත් කර ගැනීම කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මොකද මේ සංඥාව හොඳට අරගත්තාම මේ සංඥාව හොඳට මෙනෙහි කරපුවාම හිත එකඟ කරගන්න පුළුවන්. හිතේ මේ විතර්ක ගොඩාක් එනවා නම් කාමාදී විතර්ක ඒ විතර්ක ටික සංසිඳවගෙන හිත එක අරමුණකටපත් කරගෙන ඒ හිතේ නීවරණ ටික යටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට විභුබ්බගය කියලා කියන්නේ සැරව වැగిරෙන මේ සිරුර පිළිබඳව අර විදිහටම බලන කාරණාව. එතනදී මේ එකක් එකක් ගානේ මම නැවත විස්තර කරන්නේ නැහැ. ඒ එකම කාරණාවකින්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා ඥාන දර්ශනීය උපදවෙන විදිහට බලන කාරණාවක් නෙමෙයි මෙතනදී පෙන්වන්නේ. නීවරණ ටික දුරු කරගෙන එහෙම නැත්නම් නීවරණ ධර්ම එහෙම නැත්නම් කාමරාගේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ වගේ ඒ නීවරණ ටික දුරු ලාමක කෙලෙස් ධර්මයන් ටික යටපත් කරගන්නට තමයි මේ කියන ස්වરૂපයේ හොඳට බලලා කමඨහනක් විදිහට අරගෙන භාවනා කරන්න. ඊළඟට විචිද්දකය කියලා කියන්නේ මේ ශරීරයේ දෙකට මැදින් කැඩිලා යනවා. එහෙම නැතිනම් දෙකට මැදින් කපලා දානවා. එහෙම නැතිනම් කැඩිලා කොටස් දෙකකට වෙන් වෙනවා. ශරීරයේ එක කොටසක් තව පැත්තකටත් තව කොටසක් තවත් පැත්තකට වෙන් වෙලා මේ ශරීරයේ දෙකට වෙච්ච ශරීරයක් විදිහට දකිනවා. මේ දෙකට වෙච්ච ශරීරය පිළිබඳවත් අරගයක් නේද මේ තියෙන්නේ කියලා ඒ කය පිළිබඳව යම් රාගී සිතුවිලි පහළ වෙනවා නම් යම් කාමරාගයක් කාමච්ඡන්දයක් උපදිනවා නම් මෙන්න මේ කාමච්ඡන්දේ දුරු කර ගැනීම පිණිස නීවරණේ දුරු කර ගැනීම පිණිස අර කය පිළිබඳව හොඳට නිමිති අරගෙන හිත එක්තෙන් කරගන්න නීවරණ දුරු කරගන්න භාවනා කරනවා. මේක සමතකම තහනක් විදිහට අයිති වෙනවා. ඊළඟට වික්කායිතාකි හිවල්ලු බල්ලු ඒ වගේම නොයෙකුත් සත්තු ඇවිල්ලා මේ කය තනින් තන කෑලි කෑලි කඩාගෙන කනවා. තාම ශරීරයේ විදිහටම පවතිනවා. හැබැයි තැන් වලින් දැන් කඩාගෙන කාලා තියෙන්නේ. මස් අඩුයි මේ ශරීරයේ තැන් වලින්. අන්න එහෙම තැන් වලින් කඩාගෙන කාපු මේ ශරීරයේ පිළිබඳව බලලා අර විදිහටම මතක් කරපු විදිහටම භාවනා කරනවා. ඊළඟට විකිත්තකය කියලා කියන්නේ මේ ශරීරයේ තනින් තන කෑලි කෑලි ගැලවිලා විසිරලා තියෙනවා. දැන් මේ සත්තු කාලා තනින් තන ඇදගෙන ගිහිල්ලා මේ ශරීරයේ තනින් තන කෑලි ටික ගැලවිලා වෙන් වෙලා තියෙනවා. අත වෙනම පය වෙනම සමහරලාට කඳ වෙනම කෑලි කෑලි වෙන් කරලා කෑලි තැන් වල දාගෙන මේ සත්තු කන අවස්ථාව. ඒ තැන් වලට විසිරිච්ච මේ කයේ ස්වરૂපය. ඊළඟට හත වික්කිතකය කියලා කියන්නේ මේ කය සත්තු කාලා ඇදගෙන ගිහිල්ලා නෙමෙයි කෑලි කෑලි වලට. මේ කය තියුණු ආයුධයක් අරගෙන කෑලි කෑලි වලට මස් කරලා කෑලි කෑලි වලට කපලා කොටස් වලට කපලා තැන් වල විසිරලා දාලා තියෙන අවස්ථාව. සමහරලාට රජ කාලේ දෙන දඬුවම් දෙන කාලෙදී මේ ශරීරයේ සමහර වෙලාවට කෑලි කෑලි වලට කපලා දානවා. ඒ රාජ්‍ය දඬුවම් විදිහට. ඒ විදිහට කපා කොටා දාලා තැන් වලට කෑලි කෑලි වලට කපලා දාන ස්වභාවය බලන අවස්ථාවක් මේ හත වික්කිතකය කියලා කියන්නේ. ඊළඟට ලෝහිතකය කියලා පෙන්නනවා මේ ශරීරයේ ලේ වැගුරුණාට පස්සේ එහෙම නැතිනම් අර
මේ ශරීරයේ ස්වභාවයෙන් කෑලි වලට කපලා වෙන්න පුළුවන්, සත්තු කාලා දාලා වෙන්න පුළුවන්. මොනියම් ආකාරයකින් හෝ මේ ශරීරයේ තියෙන ලේ ටික ලේ වැగిරිලා හොඳට ලේ ගලපු ශරීරයක් බවට පත් වෙලා තියෙන ශරීරයක නිමිත්ත හොඳට ගන්න කියලා මෙතනදී පෙන්නනවා. ඊළඟට පූලවකය කියලා කියන්නේ පූලව කියලා කියන්නේ පණුවන්ට. මේ ශරීරයට පණුව ගහන අවස්ථාවක් තියෙනවා. පොඩි පොඩි චූටි පණුවන් ඉඳන් පණු වර්ග ගණනාවක් මේ ශරීරයේ ආහාරයට ගන්නවා. ඉතින් මේ ශරීරය කාලා එහෙට මෙහෙට ඇදලා විනාශ කළා දැම්මේ නැතිනම් මේ ශරීරය එහෙමම රැඳුනොත් මේ ශරීරයේ පුරාවට පණුව බෝ වෙනවා. විශාල පණුව තොගයක් මේ ශරීරයේ පුරාවට වහ ගන්නවා. ඒ පණුව මේ ශරීරයේ ටික කා දමනවා. ඒ නිසා මෙන්න මේ පණුව බෝ වුණා. එහෙම නැතිනම් පණුව ගැසපුව ශරීරයක ස්වභාවය අරගත්තාම මේ ශරීරයේ මෙන්න මේ පණුව ගහපු ස්වභාවයටපත් වුණාම ඒ ශරීරයේ කෙරෙහි යම් ආකාරයක කාමච්ඡන්දයක් තිබුණා නම් රාගයක් තිබුණා නම් මේක යටපත් වෙන විදිහට සමතකමටහනක් විදිහට වඩන්න කියලා පෙන්නනවා. ඊළඟට අට්ටික සංඥාව. එහෙම නැතිනම් දස අසුභය විදිහට අට්ටික අසුභය. එතනදී අට්ටිකය කියලා කියන්නේ මේ ඇට සැකිල්ල විතරයි. දැන් මස් ටික, නහර ටික, හම කියන මේ දේවල් ටික විනාශ වෙලා ගිහිලා සත්තු කාලා වෙන්න පුළුවන්. පොළොවට දිරලා ගිහිල්ලා වෙන්න පුළුවන්. යම් ආකාරයකින් මේ ටික විනාශ වෙලා ඉතුරු වෙලා තියෙන්නේ ඇට සැකිල්ල විතරයි. මෙන්න මේ ඇට සැකිල්ල අරගෙන එහෙම නැතිනම් ඇට සැකිල්ල පිළිබඳව නිමිති අරගෙන හොඳට ඒ පිළිබඳව අර තිබිච්ච රාගී සිතුවිලි පහළ වෙන අවස්ථාව යටපත් කරගන්න. එහෙම නැතිනම් කාමච්ඡන්දේ යටපත් කරගෙන සමාධිය උපදවා ගැනීම පිණිස නීවරණ ටික යටපත් කරගෙන සමාධිය උපදවා ගැනීම පිණිස භාවනා කරන්න සමතකමටහනක් විදිහට මේ අට්ටික එලි කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිමුණ නිල්ුණ සැරව ගලන මැදින් කඩා කැඩිලා වෙන් වෙච්ච එහෙම නැතිනම් සත්තුන්ගේ ආහාරයක් බවට පත් වෙලා කාදමන එහෙම නැතිනම් තන තන විසිරෙන විදිහට සත්තු කාලා ඇදලා දාපු එහෙම නැතිනම් කපලා කොටලා කෑලි කෑලි විදිහට පැත්තෙන් තැන් වල විසිරවපු එහෙම නැතිනම් ලේ වැගිරුණ එහෙමත් නැත්නම් පණුව ගහපු නැතිනම් ඇට සැකිල්ල මට්ටමටපත් වෙච්ච කියන මෙන්න මේ කරුණු 10 තමයි දස අසුභය හැටියට මතක් කරන්නේ. ඉතින් අර නවසීවතකේ කාරණා ටිකත් මේකේ කාරණා ටිකත් අතර යම් සම්බන්ධතාවයක් තියෙන බව අපිට තේරෙනවා. මොකද 9ක් කතා කරද්දී මෙතනදී කාරණා 10ක් අපිට කතා කරලා පෙන්නනවා. හැබැයි මේ කාරණා දෙක අරක සමතෙන් විදර්ශනාවට යන පැත්ත පෙන්නලා තියෙනවා. මෙතන මේ ටික පෙන්නලා තියෙන්නේ සමත කර්මස්ථාන හැටියට විතරයි. ඉතින් ඒ නිසා මම හිතනවා දස අසුභය පිළිබඳව එදා අහපු ප්‍රශ්නෙට කාරණේ පැහැදිලි ඇති කියලා. එදා දේශනාවට සම්බන්ධ වුණ හැම දිනාටම මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි ඇති කියලා. ඉතින් අද දවසට පැහැදිලි කරන්නට තිබෙන මේ දහම් කරුණු ටික මෙතකින් සමාප්ත වෙනවා. ඔබට අද කතා කරපු කාරණා ටිකේ යම් විදිහකින් අහලා දැනගත යුතු ගැටලුවක් තියෙනවා නම් අපිට අවස්ථාව දෙන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම නැතිනම් අපි ඊළඟ දවසේ ඉඳන් ඔබ ප්‍රායෝගිකව කරන භාවනාවට අදාළව ඒ කියන්නේ කායානුපස්සනාවේ මෙතෙක් කතා කළ සියලුම කමඨහන් භාවනා කරනකොට ඔබට දැනෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව අපි වාර කිහිපයක් සති කිහිපයක් ඉදිරියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ සඳහා ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට කියලා මතක් කරමින් අදට වැඩසටහන මෙතකින් මේ දේශනාව සාකච්ඡාව උතනින් සමාප්ත කරනවා. ගැටලු තිබෙනවා නම් ඔබට අහන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි පින්වත්නි, දැන් ප්‍රශ්න අහන්න වෙනදා වගේම අත උස්සලා තමන්ගේ ප්‍රශ්නය යොමු කරන්න අපේ ස්වාමින් වහන්සේට. හොඳයි, ප්‍රශ්නය අහන්න සුනේත්‍ර මහත්මිය. හොඳයි, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රායෝගිකව දැන් මේ ඔය විදිහට මේ කමටහනක් දැන් මම හුඟක් වෙලාවට කරන සමනසේ ඒ වෙලාවට කරන හැම
දෙකදීම බලනවා එතනදී සිහිය තියාගෙන මේ ස්වාමීන් වහන්සේ පෙන්නපු විදිහට මේ සමත කමඨහනක් වඩන ගමන් ඉතින් අර විදර්ශනා අරමුණු ආවහම ඒවත් ඒ මැද්දේ ඒ අරමුණුත් විදර්ශනා කරන විදිහට කරන විදිහට තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ස්වාමීන් වහන්සේගෙන් මම දැන් අහන්නේ දැන් මම උදාහරණයක් විදිහට දැන් හැමෝටමත් මේ වගේ එනවා ඇතින් දැන් උදාහරණයක් විදිහට දැන් මම හිතමු එළවලු කපනවා කියලා. එතකොට මට ඒ වෙලාවට හිතෙන්නේ දැන් මේ චිත්තද ආය විඤ්ඤාති රූප හදලා දැන් මේ විදිහට අත ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට හිතෙන්නේ ඒ වුණාට එහෙමද යන්න ඕනේ සමහරවිට දැන් මේ අත දැන් අපි තුමු මේ කපන පීහිය ලෑල්ල වගේ අදහස් හිතට එනවා මේ වගේ දෙයක් කරනකොට ඒක හරිදී කොහොමද ස්වාමීන් වහන්සේ ඒ කරන ක්‍රියාවේදී අත පිහිය ලැලවලු ඒ වගේ ඒවා එන්නේ නැතුව නිමිති එන්නේ නැතුවද ඒක කරන්න ඕනේ නැත්නම් ඒක ටික පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් නෑ එතන හරිය ගැටලුව ඒ කියන්නේ පැහැදිලි මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී ඒ කියන්නේ අතවත් පිහියවත් ඒ එළවලුවත් කියන ඒවා පිළිබඳව නිමිති නෙමෙයි අපිට එන්නට ඕනේ. එතන ක්‍රියාත්මක වෙන ක්‍රියාව. එතනදී ක්‍රියාව දිහා බලනකොට අපිට පුළුවන් තරම් අපි උත්සාහවත් වෙන්නට ඕනේ අතපැත්තටවත් නැඹුරු වෙලා අත කරන වැඩක් කියන තැනකින්වත් බලන්න එපා. අතේ ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය අපි ඒ ක්‍රියාව විතරක් ගන්න. එන්න මේ විදිහට වෙන ක්‍රියාවලිය විතරක් කියන එකෙන් අදහස් කරන්නේ දැන් අතින් කපනවා කියන ක්‍රියාවලිය සිහි කරන එක නෙමෙයි කරන්න ඕනේ. අපිට හොඳට සිහියෙන් ඉඳලා ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය දිහා හොඳට බලාගෙන ඉන්නට ඕනේ. දැන් ඔකට උදාහරණයක් මම කියන්නම් අපි ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල පිළිබඳව හොඳට නුවණින් බලාගෙන ඉන්නකොට සිහිය පිහිටවලා නුවණින් බලන් ඉන්නකොට අපි මේක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නේ තියෙන්නේ. හුස්ම ඇතුල් වීම සහ පිටවීම කියන ක්‍රියාවලිය දිහා බලන් ඉන්නවා මිසක ඒ ක්‍රියාවලිය දැන් ඔන්න හුස්මක් ඇතුල් වුණා දැන් ඇතුල් වුණා කියලා හිතන්නේවත් හුස්මක් පිට වුණා කියලා හිතන්නේවත් එහෙම ඒක නිමිති අරගෙන බලන්නේ නැහැ. හැබැයි මේ ක්‍රියාවලිය හොඳට සිද්ධ වෙන ක්‍රියාවක් විදිහට බලාගෙන ඉන්නවා. එහෙම නැතුව අර පිහිය ගැන බලන්න ලෑල්ල ගැන බලන්න එළවලු ටික ගැන බලන්න අත ගැන බලන්න කියලා ඒවට නැඹුරු වෙලා බලන්න ගියපුවම සති නිමිත්තෙන් ඉන්න බැරුව යනවා. අනිත් එක ඒ කියන ක්‍රියාවලිය බලන්න බැරුව යනවා. ඒ නිසා සති නිමිත්තේ ඉන්න ගමන් හොඳට සිහිය පිහිටවලා ආධ්‍යාත්මික පැත්තේ හිත රඳවගෙන බහැර සිද්ධ වෙන ක්‍රියාවලියට නැඹුරු නොවි ඒ බහැර වෙන ක්‍රියාවලිය පිළිබඳව දැනුම් සහිත බවකින් හොඳට නුවණින් බලාගෙන ඉන්න එක තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ අර ක්‍රියාවලිය කියන්නේ මේ දැන් අර චලනය ඒ වගේ කොහොමද තමයි ඒ වෙන ක්‍රියාත්මක වීම බලන්න. එතනදී අර චිත්ත කිරිය වාය ධාතු වලින් කියලා අපි අර දැනුමට එකතු කරලා තිබුණට ඒ වෙලාවේදී ඒ ගැන සිහි කර බලනවට වඩා හොඳට ඉස්සලර ක්‍රියාවලිය ප්‍රකට කරගන්නකො. එතකොට දැන් ක්‍රියාවලිය හොඳට ප්‍රකට වෙනකොට ඊට පස්සේ අපිට මේකට දැන් නුවණක් තියෙනවා මේ කියන කාරණේ වෙන්නේ මෙන්න මෙහෙම ටිකකින් නේද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ඇති නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. හොඳයි සුරේකා මහත්මිය ප්‍රශ්නය යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ අර ඉස්සල්ලා ප්‍රශ්නේම චුට්ටක් තව පැහැදිලි කරගන්න. ඒ කියන්නේ ක්‍රියාවලිය දිහා බලනවා කියන්නේ දැන් අපි මොන හරි කපනකොට දැන් මේ ඒ කියන්නේ ඒක වෙන විදිය චිත්ත කිරිය වායෝ ධාතුයෙන් වෙනවා කියලා හිතන්නේත් නැත්තුව අතේ කියන්නේ මෙහෙම අත චලනය වීම ගැන විතරක් කියන එකද මේක දැන් මෙතනින් මෙහෙම චලනය වෙනවා මේක නිසා චලනය වෙනවා කියලා හිතන්නේ නැතුව තව චූට්ටක් පැහැදිලි කරොත් ස්වාමීන් වහන්සේ අර විදිහට හිතන්න ගියාම තියෙන මූලික වශයෙන් අපි මේ ක්‍රියාවලිය තාම හරියට අඳුනගෙන නැති නිසා එහෙම හිතන්න එපා දැනට කියලා මම මතක් කළේ. දැන් අපි හිතන්නකො මෙහෙම අත මෙහෙම ඔසවලා ගන්නවා කියන ක්‍රියාවලිය තුල
අත මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තා කියලා අපි අත ගැන සිහි කළොත් මේ ක්‍රියාවලිය අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අත මෙතන ඉඳන් මෙතෙන්ට වැඩ කරන මේ ක්‍රියාවලිය පිළිබඳව අපි හොඳට බලන් ඉන්නකෝ. ඒ කියන්නේ එතකොට අපිට තේරෙනවා ක්‍රියාවක් වෙනවා කියන එක. ක්‍රියාත්මක වීමක් වෙනවා කියන එක. මට මේක අර ප්‍රායෝගිකව කොහොමද ඒක කරන්න නැතුව කියන්න තේරෙන්නේ නැහැ මට. කියන්නේ විස්තර කරන්න ගියාම තමයි ඔක අර කෙනාට ඒක කරනකොට තමයි තේරෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මම යනවා කියන හැඟීමෙන් මම කපනවා මම අත හොල්ලනවා කියන හැඟීමෙන් තමයි අපි මේ කරන ක්‍රියාවලිය දකින්නේ ওই විදිහට බැලුවොත් මෙනෙහි කරලා. නමුත් මම කියන හැඟීම වෙනවා මේ ක්‍රියාවලියට විතරක් හිත තිබ්බහම. එහෙම නැතිනම් මම අත හොල්ලන්නේ කියන ඒ හැඟීම අපි ඇති කරගෙන බැලුවොත් වෙන්නේ ආත්මීය හැඟීම තව තවත් ඒ ක්‍රියාවලියට තහවුරු කරන එකයි කරන්නේ. මම කියන අදහස ඔබතුමියට පැහැදිලිද දන්නේ නැහැ. දැන් අපි නිකන් හිතන්නකෝ රොබෝ කෙනෙක් අත හොල්ලනවා වගේ මොකක් හරි ක්‍රියාවලියක් කියන්නකෝ. ඒ ක්‍රියාවලිය තුළ අපිට පේනෝනේ ක්‍රියාවක් විතරක්ම කියන කාරණේ. අන්න ඒ වගේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් විතරක්ම කියන තැනකින් දකින්න තමයි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම නැතිනම් මේ අත මම තමයි අත ඔස්සවන්නේ කියන එක අපි එහෙම සිහි නොකලට ඒ අත හොල්ලනවා කියන ක්‍රියාවලිය අපි කරලා තියෙනවා. අනේ ආත්මීය හැඟීම එහෙම නැතිනම් සත්පුද්ගල හැඟීමෙන් මේ ක්‍රියාවලිය දිහා බලන්නේ නැතුව ක්‍රියාවක් පමණක් වෙනවා කියන තැනට නුවණ පිහිටන තැන එන්න නම් අපි හොඳට ඒ පිළිබඳව ක්‍රියාවම විතරක් හසු කරගන්නට ඕනේ. මම මේ කිව්ව අදහස් පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි අර හුස්ම නාය ළඟ මනස තියාගෙන ඇතුළට මේ කියන්නේ හුස්මක් වදිනවා එළියට එනකොට වදිනවා කියන නිකන් අර මනසින් ඒ මතු පිටින් දැකීම වගේ තැනක ඉඳගෙන අතේ ක්‍රියාකාරීත්වයේදී ක්‍රියාකාරීත්වය දිහා බලන්න පුළුවන්. ඕක හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අර අපි වේගවත්ව වැඩ කරන්න පුරුදු වෙලා තියෙන නිසා තමයි ඕක ටිකක් අමාරු. නමුත් අපි බොහොම පහසුවෙන් වැඩ ටික කරන විදිහට කියන්නේ විවේකයේ අරගෙන වැඩ ටික කරන වෙලාවෙදි තමයි ඕක බලන්න ටිකක් ලේසි. මොකද අර වේගෙන් වැඩ කරනකොට අවධානය යොමු කරගෙන හොඳට කටයුතු ටික කරන්න ගියාම මේ ටිකක් වේගය අඩු වෙයි. මොකද වේගෙන් කරනවා කියන තැනට එනකොට අපිට ටිකක් මේ අර මානසික මට්ටමේකට වැය වෙන කාලයේ වැය වෙන වේගය වැඩි. තේරුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර බැකෝ යන්ත්‍රයක වැඩ කරන විදිය ඒ වගේ දෙයක් ගැන ඒ වගේ යන්ත්‍රයක ක්‍රියාකාරකම් වෙන ක්‍රියාවලියක් තියෙනවනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මේ ක්‍රියාවලියට අර අපි කියපු චිත්තකිරිය වායු ධාතු ආදී කාය කම්මඤ්ඤතා වචී කියන්නේ කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති ආදී මේ විඤ්ඤාප්ති රූපවල වෙන ක්‍රියාකාරකම් ටිකක් තමයි ධර්මතාවයේ හැටියට තියෙන්නේ. නමුත් අපි ඒක වචනයකින් සිහි කරන එකනේ කරන්නේ. ඒ නිසා දැනට මම ඒකයි මතක් කළේ එහෙම සිහි කළේ නැතත් ගැටලුවක් නැහැ. අපි මේක දැනගෙන තියෙනවා. මෙහෙම ක්‍රියාවලියක් කියන එක විතරක් වෙන් කරගන්නයි අපිට ඕනකම තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කාලිංග මහත්තයා ප්‍රශ්න යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අද කරපු දේශනාවත් එක්ක බලනකොට සතර ගණ රාශිය වශයෙන් සම්තති වශයෙන් කෘත්‍ය සහ ආරම්භණය කියලා වශයෙන් ස්වාමීන් වහන්සේ අපිට පහදලි කරලා දුන්නා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතනදී කිව්වේ ක්‍රියාකාරකම් වෙන්වෙන්ම බලන්න කියන කෘත්‍ය යටතේ බලනකොට එතකොට ස්වාමීන් වහන්සේ එතන වෙනස මොකද්ද? මොකද හැම ක්‍රියාවක්ම වෙන්වෙන් කරලා බලනකොට එතකොට අර සත්පුද්ගල භාවයක් එතන ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපි හිතමුකෝ මෙහෙම උදාහරණයකට ක්‍රියාකාරකම් වෙන්වෙන් වශයෙන් බලන්න කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ යන ගමනොත් අත් දෙකත් හොල්ලනවා වටපිටත් බලනවා කතාත් කරනවා කියලා මේ ක්‍රියාකාරකම් ගොඩක් එකතුවක් අපිට තියෙනවා කියන්නකො. එහෙමයි. එතකොට ඒ ක්‍රියාකාරකම් ටික ඔක්කොම එකට එකතු කරලා ගත්තාම මේ ඔක්කොම කරන්න නම් කෙනෙක් ඉන්න ඕනේ. පුද්ගලයෙක් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ කියලා අපිට මේ ක්‍රියාකාරකම් ටික එකට එකතු කරලා ගත්තාම පුද්ගල භාවයේ තුල පතිත කරන්න ලේසි කියලා මම කිව්වා. ඒ නිසා මේ ක්‍රියාකාරකම් ටික වෙන් වශයෙන් ඒ කියන්නේ කතා කරනවා කියන ක්‍රියාවලිය වෙලා තියෙන වෙනම ක්‍රියාවක්. ඒතර ක්‍රියාවලියක්. ඊළඟට යනවා කියන ක්‍රියාවලිය වෙනම ක්‍රියාවලියක්. මේ වගේ වෙන වෙනම තියෙන ක්‍රියාවලි ටිකක එකතුවක් තමයි අපි මේ එකට එකතු කරලා අරගෙන තමයි අපි මේ පුද්ගල භාවය කියන එක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතමු උදාහරණයකට එතන කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවද කියලා බලන්න නිකන් අපි හිතමු සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තාම මැරිලාද කියලා අපි කෙනෙක් ඔන්න මැරිලා කියලා කිව්වට අපි පොඩ්ඩක් බලනවා මේ ඇස් පිල්ලම් ගහනවද අතපය පොඩ්ඩක් හොල්ලනවද
කියලා මේ ඒ කියන්නේ යම් ක්‍රියාකාරකම් ටිකක් ගහනවද එහෙට මෙහෙට යනව එනවද දැන් අපි හිතමුකෝ ඈත පඹයක් හිටවලා තියෙනවා කියලා ඒ පඹය හිටවලා තියෙනකොට අපි බලනවා මේ මිනිස්සයා යන්නේ ඉන්නවත් නැහැනේ මේ අතපයක්වත් හොල්ලන්නේ නැහැනේ ඒ කියන්නේ අර ක්‍රියාකාරකම් ටිකෙන් අපි පුද්ගලභාවය කියන එක ඒකට ආදේශ කරගන්න හදනවා එතකොට අදටත් අපිට මේ කයේ ක්‍රියාකාරකම් ටික ඔක්කොම නතර වෙලා කිසිම ක්‍රියාත්මක වීමක් නොවුණා නම් අපි කියන්නේ මේ මනුස්සයා මැරිලාද කොහෙද? ඒ කියන්නේ මරණයටපත් වෙච්ච. ඒ කියන්නේ පණ තියෙන සත්වයක් පුද්ගලයෙක් හැටියට අපිට දකින්න මානසික මට්ටම වෙනස් වෙලා යනවා. ඒ නිසා අර සත්ව පුද්ගල හැඟීම මේ ක්‍රියාකාරී එකතුවෙන් ගත්ත සිද්ධියකට බහාලලා තමයි අපි පුද්ගලභාවය පතිත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට පුද්ගලභාවයේ පතිත වෙන අවස්ථා ටික තමයි ඔය ක්‍රියාකාරකම් ටික නිසා වෙන්න පුළුවන්, රාශි වශයෙන් එකතු වෙච්ච නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සන්තති වශයෙන් යම් පැවැත්මක් නිසා වෙන්න පුළුවන්. අරමුණක් ගාන මේන ඕම එකට එකක් එකතු කරගත්ත සිද්ධියකින් වෙන්න පුළුවන් කියලා මෙන්න මේ ධර්මතා 4ක් විස්තර කරනවා මේ පුද්ගල භාවයේ තවදුරටත් තහවුරු වීම සඳහා උපකාර කරපු ධර්මතා හැටියට. එතකොට පුද්ගල භාවයේ ලෙහා දමන්න නම් සත්ව පුද්ගල ආත්මී හැඟීම ලෙහා දමන්න නම් මේ කියන සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය කියන මේ ඝන ද්‍රව්‍ය එහෙම නැත්නම් 4 ගණය ටික ලෙහන්න පුරුදු වෙන්න ඕනේ. ඒ හඳුනන. ඒක තේරෙනවා. ඒක තමයි ස්වාමීන් ඒ කියන්නේ ක්‍රියාවත් තුල ඇතිවන ක්‍රියා නෙමෙයි අර වෙනම ක්‍රියාවලින් ස්වාමීන් වෙන්න ගන්න එකේ. ක්‍රියාවක් ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය බැලුවත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඇවිදින වෙලාවේදී සක්මන කියන්නකෝ සක්මනේදී මේක මේ මූලික අවධිය නෙමෙයි මම මේ කියන්නේ. ඒක පුරුදු වුණාට පස්සේ නිමිත්තේ ඉඳගෙන හොඳට සක්මන් කරන්න පුරුදු වුණාට පස්සේ කියන්නේ හිත අහකට යන්නේ නැතුව හොඳට හිත සමාධිමත් වුණාට පස්සේ මේ කියන්නේ විදර්ශනා කොටස. මේ 4 ගණයන් ලෙහනකට අයිති වෙන්නේ විදර්ශනා පැත්තට. එතකොට සමතේ කරගත්ත කෙනෙකුටයි මේ කියන්නේ. එතකොට හොඳට හිත එකඟ වෙලා හොඳ සමාධිමත් යට කරගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් මේ දකුණු කකුල සහ වම් කකුල කියලා අපි වෙන් කරගත්තොත් මේ කකුල් දෙක මේ දෙක වෙන වෙනම වැඩ කරන ක්‍රියාකාරකම් දෙකක එකතුවක් නේද මේ යනවා කියලා කියන්නේ. එතකොට යනවා කියලා කිව්වත් මේ වෙලා තියෙන්නේ කකුල් දෙකේ මාරුවෙන් මාරුවට වෙච්ච ක්‍රියාකාරකම් දෙකක් නේද? එකම කාරණාව ඇතුළත් අපිට වෙන් කර බලන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලි ස්වාමීන් බොහොම පිං. හොඳයි තේරෙනවා. හොඳයි ශශික මහත්මිය ප්‍රශ්නය යොමු කරන්න කරුණාවෙන්. අතේරසන්නේ ස්වාමීන් වහන්සේ මම මේ කරන දේ හරිද කියලා දැනගන්න යන්නේ. එතකොට දැන් ඇවිදිනකොට හරි එළවලු කපන එකත් දැනීමට ශරීරයේ තියනවා කියලා දැනෙන එකට හිත යොමු කරලා ඊට පස්සේ ආයමත් මුඛ නිමිත්තට හිත යොමු කරලා එහෙමද කරන්නේ ස්වාමීන් වහන්සේ? සති නිමිත්තෙන් බැහැරට කොයිම වෙලාවකවත් යන්නේ නැහැ. මූලිකවම සති නිමිත්තේම ඉඳගෙන ඒ සති නිමිත්තේ ඉන්න අවස්ථාවේ තුලමයි අර කියන කරුණු කාරණා ටික පිළිබඳව හොඳට නුවණින් දකින බවට පත් වෙන්න ඕනේ. මේක අතහැරලා අර්ග දිහා බලනවත් නෙමෙයි. ඒක අතහැරලා ආපහු සති නිමිත්තට එනවත් නෙමෙයි. සති නිමිත්තේ ඉන්න ගමන් තමයි මේ වැඩ ටික කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔබතුමියට මට හිතෙනවා සති නිමිත්ත පිළිබඳව තාම මේ නිවැරදි විදිහට තාම සති නිමිත්තේ ක්‍රියාත්මක කියලා ප්‍රශ්නේ අහනකොටම තේරුම් ගන්න තියෙන කාරණේ ඒ නිසා ඔබතුමිය වැඩිපුර උත්සාහවත් වෙන්න සති නිමිත්ත සඳහා වැඩිපුර උත්සාහවත් වෙන්න. එහෙමයි සයන්ස ගොඩක් පිං. මොකද අර බහැර කාරණාවකට යනකොට සති නිමිත්ත ලෙහෙන්නේ ඒකෙන් මිදිලා අර වැඩේ කරලා ආපහු සති නිමිත්තට එන්න ඕනේද කියලා ඒ ප්‍රශ්නේ තුලම පැහැදිලි වෙනවා. ඔබතුමියට සති නිමිත්ත පිළිබඳව තාම පොඩි ගැටලුවක් තියෙනවා කියන කාරණේ. එහෙමයි සයන්ස. තේරෙන සර්නේ කොහොමද? අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ කෙටි ප්‍රශ්නයක් යොමු කරන්නම් අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්න හින්දා අර ඝන හතරේ අපේ ස්වාමීන් වහන්සේ මේ සන්තති ඝණය කියන්නේ කාල තුන හැටියට දැනෙන එකනේ. එතකොට ඒක තව ටිකක් විස්තර කරොත් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැන් අර ඉතුරු තුනම පැහැදිලිව මේ තේරෙන්න පුළුවන්. නමුත් අර මේ සන්තති වශයෙන් කියන්නේ අපි මේ දිගටම ඉඳලා අතීතයේ වර්තමානයේ අනාගතයේ ඉඳලා මේක
කඩා ගන්න හැටි තව ටිකක් විස්තර කරොත් අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අහනක් ඇතුළටම මම අරගෙන විස්තර කරන්නම් මහත්තයා. අපි හිතමුකෝ දැන් සක්මන කියලා. දැන් ඔන්න පළවෙනි පියවර පටන් ගන්නවා කියනකො ඇවිදින්න ඉඳගෙන ඉඳන තැනින් නැගිටලා පළවෙනි පියවර පටන් අරගෙන දෙවෙනි පියවරට අපි මාරු වෙනකොට පළවෙනි පියවර ඉවර වෙලාමනේ දෙවෙනි පියවරට යන්න පුළුවන්කම තියෙන්නේ. දෙවෙනි පියවරෙන් තුන්වෙනි පියවරට මාරු වෙනකොට තුන්වෙනි පියවර යන්නේ දෙවෙනි පියවර ඉවර වෙලාමයි. එතකොට තුන්වෙනි පියවරෙන් හතරවෙනි පියවරට මාරු වෙන්නේ මේ. එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන පියවරවල ටික අතහැරලාමයි හතරවෙනි පියවරට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ එකක් ගානේ අතහැරගෙන ගිය ගමනක් තමයි ඉස්සරහට ගිහින් තියෙන්නේ. නමුත් අපිට ওই ටික ඔක්කොම එකට කැටි කරලා අරගන්නවා. අතන ඉඳන් මම මෙච්චර දුරක් ආවා. මෙතන ඉඳන් මම තාම මෙච්චර දුරක් යන්න තියෙනවා කියලා මේ අතීත වශයෙන් සහ අනාගත වශයෙන් එකතු කරනවා මේ වර්තමාන සිද්ධියත් එක්ක ගැට ගහලා. මම මේක සරල කෙටි උදාහරණයක් මම මේ කියන්නේ. ඒක පව අයිති වෙනවා අර අතීතය සහ අනාගතය කියන දෙක අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ තාම ඇවිල්ලා නැහැ. වර්තමානෙත් අතීතයට යන සිද්ධියක්මයි මේ වෙන්නේ. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන සිද්ධියක්මයි මේ සිද්ධ වෙන්නේ. අතීතයට එකතු වෙන සිද්ධියක්මයි වෙන්නේ කියන එක ඔය සක්මනේදී පව බලන්න පුළුවන්කම තියෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ හැමෝටම මේ උදාහරණය හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. ඔය ඒ වගේ අනිත් හැම ක්‍රියාත්මක වීමක් මේ කියන්නේ අපි දැන් අර කෘත්‍ය ගණය ගැන කතා කළේ යම් කයේ යම් ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරකම් වල වර්තමාන සිද්ධ වෙන ක්‍රියාවලියට තමයි අපි හිත තියන්නට ඕනේ. ඒ කියන්නේ සිහියෙන් ඉඳගෙන නුවණින් ඒ ක්‍රියාවලිය බලන්නට ඕනේ. ඒ හැම ක්‍රියාවලියක්ම අතීත සිද්ධියකට එකතු වෙනවා. ඒ අතීත සිද්ධිය වර්තමාන සිද්ධිය සහ අනාගත සිද්ධිය කියලා මේ සිද්ධි ටික එකට ගැට ගහපුවම තමයි කලින් හිටපු මම්මයි දැන් ඉන්නෙත් අනාගතේ කරන්නෙත් මම්මයි කියලා මේ ක්‍රියාවලි ටිකම ආපහු මේ මමම කලේ කරන්නෙත් මමමයි කරන්න ඕනේ අනාගතේට කියලා තුන් කාලේ ඈඳගෙන ගැට ගහ ගන්නවා නම් මේ ක්‍රියාවලිය තුළ ඒ තියෙන්නේ කෘත්‍ය ගණයයි සන්තති ගණයයි දෙකම එක තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ සමූහයක් විදිහට ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාකාරකම් ටිකට එකතු වෙන්නේ මේ කොටස් ටික ඔක්කොම එකතු වෙලා නම් එතන සමූහ ගණයක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකමක් එකක් ගානේ අරමුණු ටිකෙන් අපි එකතු කරලා ගොඩ කරලා අරමුණු රාශිය මේකට එකතු කරලා තියෙනවා නම් ආරම්මන ගණයක් තියෙනවා. ඒ නිසා මේ එකම කමඨහන ඇතුලේ ඔය කියන කාරණා හතරකින් අපි කොටු කරලා තියෙනවා සත්පුද්ගල හැඟීම ඒ තුලට පතිත කරන්න. ඉතින් බොහොම තේරුණා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඉතින් මේක කියනකොට තේරෙන දෙයක් තමයි මේ සතිපට්ඨානය මේ විදර්ශනා කිරීම යලට මහට කරලා හරියන්නේ නැහැ. නිතරම කරමින් මේකේ දක්ෂ වෙන්න ඕනේ කියන එක තමයි මට තේරුනේ. අතාරින්න එකම මොහොතක්වත් නැහැ මහත්තයා. එකම අවස්ථාවක්වත් නැහැ අතහැරලා ඉන්නවා කියන තැනකට එන්නේ. ඒකයි සතර ඉරියව්වෙම භාවනා කරන්න කියලා කියන්නේ. සතර ඉරියව්වෙන් තොර වෙච්ච වෙලාවක් නැහැනේ අපේ ජීවිතේ. ඇත්ත ස්වාමීන් වහන්සේ. හොඳයි, තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද අපේ ස්වාමීන් වහන්සේට යොමු කරන්න? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර මුලින්ම මහත්මිය අහපු ප්‍රශ්නෙට යමක් එකතු කරන්න මම කැමතියි. මම වැඩිදින ඔබ වහන්සේට ඒක හරි ගස්සන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ හිතන්නකෝ කැලයක් මැද්දෙන් මම ඇවිදගෙන යනවා කියලා. එතකොට එතන මිනිහෙක් ගහක් කපනවා. ඒ ගහ කපන වෙලාවේ ඒ මනුස්සයා ගහ කපන යද්දි ගහ කඩාගෙන වැටිලා මගේ ඇඟට වැටෙනවා කියලා හිතන්න ස්වාමීන් වහන්සේ අවස්ථාව එක විදියට. එතකොට ඒ අවස්ථාව එක දෙවෙනි අවස්ථාව මම ඒ කැලේ මැදින්ම ඇවිදන් යද්දි කුලඟ හින්දා ගහ කඩාගෙන මගේ ඇඟට වැටෙනවා. හැබැයි ඒක අවස්ථාව දෙක. හැබැයි අපි හැම වෙලාවෙම අවස්ථාව එකට කියන්නේ මේ මනුස්සයා මගේ ඇඟට ගහ කැපුවා කඩන් දැම්මා කියන එක. දෙවෙනි අවස්ථාවේ අපි කියන්නේ මේ මගේ කර්මයක් හින්දා මේ ඇඟට වැටුණා කියන මේ ගහ කියන එක. හැබැයි ක්‍රියාවලියක් විදිහට ගත්ත ස්වාමීන් වහන්සේ වෙන්නේ ගහ කඩා වැටීම කියන එක නේද? ඒ විදිහට බලවොත් ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එතනදිත් ඔය දෙකේදීම සත්පුද්ගල භාවය අපි ආදේශ කළානේ. අර කපපු ගහ මිනිස්සෙක් කැපුවා කියන තැනකින් එතන ආදේශ කළා පුද්ගල වාසයෙන්. එහෙම නැතිනම් ඒක කඩන් වැටුනේ මගේ කර්මය නිසා කියලා එතන මමත් ආදේශ කළානේ එතන පුද්ගල වාසයෙන්. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ ගහ කඩන් වැටුණා කියන ක්‍රියාවලියක්නේ. එහෙමයි. නමුත් ඒ ක්‍රියාවලිය සත්වයක් පුද්ගලයෙක් නෙවෙයිනේ ක්‍රියාවක් විතරනේ වෙලා තියෙන්නේ. එහෙමයි. අන්න ඒ වගේ දැන් මේ අත හොල්ලනවා කියන ක්‍රියාවලියට වැය වෙච්ච ධර්මතා ටිකක් තියෙයි. ඒ කියන්නේ චිත්තචෛතසික ටික වැය වෙලා තියෙනවා මේ අත හොල්ලනවා කියන ක්‍රියාවලියට. චිත්තචෛතසිකවත් මම නොවනකොට ක්‍රියාත්මක වෙච්ච කයත් මම නොවනකොට ඒ ක්‍රියාත්මක වෙන සියලුම සිද්ධි ටික එකට එකතු කරලා අරගෙන මම කියලා ගන්නවා. ඔය දැන් සමූහ ගණය කියලා ගත්තහම ඔන්න ওই ටිකත් අයිති වෙනවා. නාම ධර්ම ටිකේ ක්‍රියාත්මකම අර
කායානුපස්සනාවට අයිති නිසා මම කාය පැත්තේ පිළිබඳ කාරණා ටික කිව්වේ. නමුත් දැන් ඔය සමස්ත ක්‍රියාවලියම ගත්තාම චිත්ත චෛසික ටික දෙක එකතු වෙනවා කියන්නේ සමූහයක්. ඒ දෙකේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය කයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඒ ක්‍රියා සමූහයත් එකට එකතු වෙලා. එතකොට නාම ධර්ම ටිකේ සහ රූප ධර්ම ටිකේ මේ දෙකේම ක්‍රියාකාරකම් ටික ඔක්කොම එකට එකතු වුණාම ඔය එකතු වෙච්ච ක්‍රියාත්මක වීම තමයි මේ අත හොල් වෙනවා කියලා අපි කියන්නේ. ඒක කෘත්‍ය ගණයත් වෙලා, සම්තති ගණයත් වෙලා, සමූහ ගණයත් වෙලා, ආරම්භන ගණයත් වෙලා කියලා මේ සතර ගණයම මේ එකම සිද්ධියක් ඇතුලේ එකට එකක් වෙලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඕක ලොකු කාරණයක් නිසායි මම අර සමස්තයම කියන්නේ නැතුව කායානුපස්සනාවට විතරක් මේක බිඳලා අරගෙන කතා කළේ. මොකද නැත්තම් කියන්නේ කය විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නාම ධර්ම ටික නැතුව. කෙනෙකුට ඒක නිසා ගැටලුවක් එන්න පුළුවන්. මම ඒකයි ටිකක් මතක් කළේ දැන්. ඒ කියන්නේ මේ හිත නැතුව කය විතරක් වැඩ කරනවද කියන තැනකින්. එතකොට එහෙනම් හිතින් නේද මේ හිතලා මේ කය වැඩ කරන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ කෙනෙකුට හිතනකොට එහෙනම් හිත එහෙනම් පුද්ගලයෙක්නේ ආත්මයක්නේ කියලා හිත පැත්තෙන් ආත්මීය හැඟීම උපදින එක දුරු කරන්න කායानुපස්සනාවෙන් බෑ. ඒකට තමයි චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා ආදී අනිත් නාම ධර්මයන් පිළිබඳ අනුපස්සනාවක් අපිට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා මම ඒක පැත්තට බර කරන්නේ නැතුව මම මේ මතක් කළේ අපිට කය පැත්තේ තියෙන කාරණේ ඉස්සල්ලා ලෙහා ගන්න පුළුවන් නම් හොඳයි කියන අදහසයි. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතනවා කාරණේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒ උදාහරණයක් බොහොම වටිනවා ලකල් මල්ලි. ඒක අයිතියක් තියෙන තැනක නෙමෙයි හැමතිස්සෙම කෙනෙක් පුජ්‍යලේ මම කෙනෙක් ඇති වෙන්නේ. ඒක හරි හොඳ උදාහරණයක් කියලා හිතනවා. බොහොම පිං සරණයි. මේ තව මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද කාට හරි? අවසරයි ස්වාමීන් වහන්සේ, මම ආජන්තා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. that ඉරියාපත භාවනාව කායानुපස්සනාවේ එක් භාවනා ක්‍රමයක් ස්වාමීන් වහන්සේගෙන් ඒක ඉගෙන ගත්ත එක ඒකෙදි මම දැන් හිතන්නේ සති නිමිත්තේ සිහිය පිහිටුවාගෙන මම හුඟක් වෙලාවට නාසිකාග්‍රේ තමයි එහෙම සිහිය පිහිටුවාගෙන මං කරන ඉරියව්ව ගැන අවදියෙන් ඒක දිහා බලන එක තමයි කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ඒ ඉරියව්ව දිහා බලන එකෙන් අපි එතන සමතයක් විතරක්ද කෙරෙන්නේ? එහෙම නැත්නම් එතනදී අපිට විදර්ශනා පුළුවන්ද? දැන් මේ අර හතර ගණ ගැන කියලා දුන්න විදිහට අපිට එහෙම විදර්ශනා පැත්තට යන්න පුළුවන්ද ඒ ඉරියාපත භාවනාවෙන්? එහෙම නැත්නම් එතනදී අපි සිහිය තියාගෙන ඉරියව්ව දිහා බලන එකෙන් අපි හිත එකතෙන් කරගෙන නීවරණ අඩු කර ගැනීමක් විතර පමණක්ද සිදු වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව්. එතනදී මේ අපි කතා කරපු කායානුපස්සනාවට අයිති සියලුම කමඨහන් වලින් විදර්ශනා පැත්තට හරවන්න පුළුවන් කමඨහන් ටිකක් තමයි කායානුපස්සනාවේදී තියෙන්නේ. ඒ නිසා අපි ඉරියව්ව පිළිබඳව දැන් ඔබතුමිය අර අදහස් කරපු විදිහට සති නිමිත්තේ ඉඳගෙන ඉරියව්වට හොඳට දැනුම් සහිත බවකින් ඉන්නකොට මේ ඉරියව් වල වෙන ක්‍රියාකාරකම් ටික ඒකට හිත යොමු කරගෙන ඉන්න නිසා ඒ කියන්නේ සිහියෙන් ඉඳගෙන හොඳට නුවණින් මේ පිළිබඳව ඉන්නකොට හිත එකඟ වීම තමයි කලින්ම වෙන්නේ. ඒ නිසා සමතය තමයි ඉස්සල්ලාම වැඩෙන්නේ. හිත එකඟ වුණාට ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නකොට නීවරණ වලින් දුරු වෙලා, ඒ කියන්නේ නීවරණ ටික යටපත් වෙලා අර ක්‍රියාවලිය හොඳට ක්‍රියාවක් විදිහට දකිනවා. ඒ ක්‍රියාවලියක් විදිහට හොඳට දකිනකොට මේ සතර ගණයන් පිළිබඳව තියෙන මේ සිදුවීම තමයි අපිට ප්‍රකට වෙලා පේන්න පටන් ගන්න. එතකොට වෙන් මේ ක්‍රියාකාරකම් ටිකක් නේද මේ එක ක්‍රියාවලියක් විදිහට අපි අරගෙන මේ ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන වෙන් තිබුණු ක්‍රියාකාරකම් ටිකක් කෘත්‍ය ටිකක් එකට එකතු කරලා අරගෙන නේද මේ මම යනවා කියලා මෙච්චර කාලයක් අපි හිතලා තිබුණේ. එහෙනම් මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් එකක් ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටිකක්මයි මෙතන තියෙන්නේ කියලා හොත්තට නුවණ පිහිටනකොට එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කියන්නේ නිට්ටය වශයෙන් ගත්ත ක්‍රියාත්මක වීමක් ඊට පස්සේ ආත්ම වශයෙන් සැලකපු මේ සිද්ධියක් ලිහිලා යන්න උපකාර කරගන්න පුළුවන් හොඳට මේ පිළිබඳව නුවණින් විමසුවා. ඒ නිසා තමයි අද අපි අවසාන මේ වැඩසටහන විදිහට කියන්නේ කායानुපස්සනාවට අයිති වෙන විදිහට අවසාන කාරණාවෙදි මේ සතර ගණයන් පිළිබඳව කතා කරන්න මම මතක් කරගත්තේ. මොකද මම අකල් මහත්තයාට කවද අපේ ප්‍රසන්ත මහත්තයාට මම මතක් කළා මේ ටික කරන්න ඕනේ, මේ ටික කළොත් හොඳයි කියන අදහස. මොකද අර විදිහට කමටහන් ටික පැහැදිලි කරලා අවසාන වැඩසටහනේදී මේ ටික මතක් කළේ අපිට කොතන හරහාද මේක ගේන්න ඕනේ කියන එක
පණිවිඩය පෙන්වන්නේ. ඒ නිසා ඔබතුමියට මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ කියන්නේ මුලින්ම සමතේ වැඩෙනවා. තවදුරටත් මේ නීවරණ ටික යට කරගෙන මේ විදිහට මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් ටිකක් නේද මේ වෙන් වශයෙන් තියෙන්නේ කියන තැනට හිත තිබ්බාම අනාත්මී වූ ක්‍රියාකාරකම් ටිකක එකතුවට නේද මම මේ ආත්මීය හැඟීමෙන් ඇසුරු කරලා තියෙන්නේ කියලා ආත්මීය හැඟීම ඇති වෙච්ච හැටිත් අනාත්මී වූ සිද්ධියත් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලි වුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.